ගණන් කතාව පළවන පරිච්ඡේදය පළමුවන ජනලේඛනය ඊශ්‍රායෙල් ජනයා මිස්ර දේශයෙන් පිටතට පැමිණි දෙවන අවුරුද්දේ දෙවන මාසයේ පළමුවන දිනදී සීනායි පාලුකරයේ සම්මුඛ මණ්ඩපයේදී සමිඳුණන් වහන්සේ මෝසෙස්ට කතා කොට මෙසේ වදාළ සේක. මුළු ඊශ්‍රායෙල් ජනතාව අතර සියලු පිරිමින් ඔවුනොවුන්ගේ පවුල් අනුවද පෙළපත් අනුවද වෙන්වෙන්ව ගණන් කිරීම පිණිස සංගණනයක් පවත්වන්න. එසේ ගිනිය යුත්තේ අවුරුදු 20ක් හා ඊට වඩා වයසති යුද්ධ හමුදාවේ සේවාව කළ හැකි සියලු පිරිමින්ය. නුඹ සහ ආරෝන් ඔවුන්ගේ සේනාංක අනුව ඔවුන් ගණන් කළ යුතුය. නුඹට සහාය දීමට එක් එක් පෙළපතෙන් ගෝත්‍රික නායකයෙකු සිටිය යුතුය. මෙලෙස නුඹට සහාය දෙන්නෝ පහත දැක්වෙන අය වෙත්. එනම් රෝබන්ගේ ගෝත්‍රයෙන් ෂෙදවුර්ගේ පුත් එලිෂූර්ය, සිමියොන්ගේ ගෝත්‍රයෙන් ශුරිෂද්දයිගේ පුත් ශෙලුමියෙල්ය, ජුදාගේ ගෝත්‍රයෙන් අම්මිනාදාබ්ගේ පුත් නාෂොන්ය, ඉස්සාකර්ගේ ගෝත්‍රයෙන් ෂූවර්ගේ පුත් නෙතලේල්ය, සාබුලොන්ගේ ගෝත්‍රයෙන් හේලොන්ගේ පුත් එලියාබ්ය, ජෝසෙෆ්ගේ පුතුන් අතරින් එප්‍රායිම්ගේ ගෝත්‍රයෙන් අම්මිහුද්ගේ පුත් එලිෂාමා සහ මනස්සේගේ ගෝත්‍රයෙන් පෙදාෂූර්ගේ පුත් ගමාලියෙල්ය, බෙන්ජමින්ගේ ගෝත්‍රයෙන් ගිදයොනිගේ පුත් අබිදන්ය, දාන්ගේ ගෝත්‍රයෙන් අම්මිෂද්දයිගේ පුත් අයේසෙර්ය, ආශිර්ගේ ගෝත්‍රයෙන් ඔක්‍රාන්ගේ පුත් පගියෙල්ය, ගාද්ගේ ගෝත්‍රයෙන් ඒනාන්ගේ පුත් අහිරාය, මිකී ගෝත්‍රනායකයන් වන ඊශ්‍රායෙල් ජනයාගේ ප්‍රධානීහු ජනතාව අතරින් තෝරා ගන්නා ලදහ. මෝසෙස් සහ ආරෝන් නම් කරන ලද මේ මිනිසුන් කැඳවා දෙවන මාසයේ පළමුවන දින මුළු සෙනග රැස් කළහ. එවිට අවුරුදු 20ක් හා ඊට වඩා වයසති සියල්ලන්ම තම තමන්ගේ පවුල් අනුවද පෙළපත් අනුවද ලියාපදිංචි කරන ලදුව වෙන්වෙන් වශයෙන් ඔවුන්ගේ නාම ලේඛනගත කරන ලදී. මෙලෙස සමිඳුණන් වහන්සේ මෝසෙස්ට අනකල පරිදි ඔහු සීනායි පාලුකරයේදී ජන සංගණනයක් පැවැත්වීය. සංඛ්‍යා ලේඛන අවුරුදු 20ක් හා ඊට වඩා වයසැති යුද්ධ හමුදාවේ සේවාව කළ හැකි ජාකොබ්ගේ වැඩිමහල් පුත් රූබන්ගේ පරපුරට අයත් පිරිමින්ගේ ගණන ඔවුන්ගේ පවුල් හා පෙළපත් හැටියට ලේඛනගත කරන ලදී. ඒ සංඛ්‍යා ලේඛන අනුව රූබන්ගේ ගෝත්‍රයට අයිති අය 46500ක් වූහ. අවුරුදු 20ක් හා ඊට වඩා වයසති යුද්ධ හමුදාවේ සේවාව කළ හැකි සිමියොන්ගේ පරපුරට අයත් පිරිමින්ගේ ගණන ඔවුන්ගේ පවුල් හා පෙළපත් හැටියට ලේඛනගත කරන ලදී. ඒ සංඛ්‍යා ලේඛන අනුව ඔවුන්ගේ ගණන 59300ක් විය. අවුරුදු 20ක් හා ඊට වඩා වයසති යුද්ධ හමුදාවේ සේවාව කළ හැකි ගාද්ගේ පරපුරට අයත් පිරිමින්ගේ ගණන ඔවුන්ගේ පවුල් හා පෙළපත් හැටියට ලේඛනගත කරන ලදී. ඒ සංඛ්‍යා ලේඛන අනුව ඔවුන්ගේ ගණන 45650ක් විය. අවුරුදු 20ක් හා ඊට වඩා වයසති යුද්ධ හමුදාවේ සේවාව කළ හැකි ජුදාගේ පරපුරට අයත් පිරිමින්ගේ ගණන ඔවුන්ගේ පවුල් හා පෙළපත් හැටියට ලේඛනගත කරන ලදී. ඒ සංඛ්‍යා ලේඛන අනුව ඔවුන්ගේ ගණන 74600ක් විය. අවුරුදු 20ක් හා ඊට වඩා වයසති යුද්ධ හමුදාවේ සේවාව කළ හැකි ඉස්සාකර්ගේ පරපුරට අයත් පිරිමින්ගේ ගණන ඔවුන්ගේ පවුල් හා පෙළපත් හැටියට ලේඛනගත කරන ලදී. ඒ සංඛ්‍යා ලේඛන අනුව ඔවුන්ගේ ගණන 54400ක් විය. අවුරුදු 20ක් හා ඊට වඩා වයසති යුද්ධ හමුදාවේ සේවාව කළ හැකි සාබුලන්ගේ පරපුරට අයත් පිරිමින්ගේ ගණන ඔවුන්ගේ පවුල් හා පෙළපත් හැටියට ලේඛනගත කරන ලදී. ඒ සංඛ්‍යා ලේඛන අනුව ඔවුන්ගේ ගණන 57400ක් විය. අවුරුදු 20ක් හා ඊට වඩා වයසැති යුද්ධ හමුදාවේ සේවාව කළ හැකි ජෝසෙෆ්ගේ පුතුන් අතරින් එප්‍රායිම්ගේ ගෝත්‍රයට අයත් පිරිමින්ගේ ගණන ඔවුන්ගේ පවුල් හා පෙළපත් හැටියට ලේඛනගත කරන ලදී. ඒ සංඛ්‍යා ලේඛන අනුව ඔවුන්ගේ ගණන
40,500ක් විය. අවුරුදු 20ක් හා ඊට වඩා වයසදී යුද්ධ හමුදාවේ සේවාව කළ හැකි ජෝසෙෆ්ගේ පුතුන් අතරින් මනස්සේගේ ගෝත්‍රයට අයත් පිරිමින්ගේ ගණන ඔවුන්ගේ පවුල් හා පෙළපත් හැටියට ලේඛන ගත කරන ලදී. ඒ සංඛ්‍යාලේඛන අනුව ඔවුන්ගේ ගණන 32,200ක් විය. අවුරුදු 20ක් හා ඊට වඩා වයසදී යුද්ධ හමුදාවේ සේවාව කළ හැකි දාන්ගේ පරපුරට අයත් පිරිමින්ගේ ගණන ඔවුන්ගේ පවුල් හා පෙළපත් හැටියට ලේඛන ගත කරන ලදී. ඒ සංඛ්‍යාලේඛන අනුව ඔවුන්ගේ ගණන 62,700ක් විය. අවුරුදු 20ක් හා ඊට වඩා වයස ඇති යුද්ධ හමුදාවේ සේවාව කළ හැකි ආශ්‍රයගේ පරපුරට අයත් පිරිමින්ගේ ගණන ඔවුන්ගේ පවුල් හා පෙළපත් හැටියට ලේඛන ගත කරන ලදී. ඒ සංඛ්‍යාලේඛන අනුව ඔවුන්ගේ ගණන 41,500ක් විය. අවුරුදු 20ක් හා ඊට වඩා වයස ඇති යුද්ධ හමුදාවේ සේවාව කළ හැකි නප්තලීගේ පරපුරට අයත් පිරිමින්ගේ ගණන ඔවුන්ගේ පවුල් හා පෙළපත් හැටියට ලේඛන ගත කරන ලදී. ඒ සංඛ්‍යාලේඛන අනුව ඔවුන්ගේ ගණන 53,400ක් විය. මෝසෙස් හා ආරෝන් විසින්ද එක පෙළපතට එක් එක්කෙනා බැගින් නියෝජනය කළ ඊශ්‍රායෙල් සෙනගගේ නායකින් 12 දෙනා විසින්ද මේ සියලු දින ලියාපදිංචි කරන ලදහ. මෙසේ අවුරුදු 20ක් හා ඊට වඩා වයසති යුද්ධ හමුදාවේ සේවාව කළ හැකි මුළු ඊශ්‍රායෙල් ජනයා ඔවුන්ගේ පෙළපත් අනුව ලේඛන ගත කරන ලදුව ඔවුන්ගේ මුළු සංඛ්‍යාව 6,03,550 දෙනෙක් විය. ලෙවීවරුන්ගේ යුතුකම්. එහෙත් මොවුන් සමග ලෙවීවරු තමන්ගේ පෙළපත් අනුව ලේඛන ගත නොකරන ලදහ. මන්ද සමිධානන් වහන්සේ මෝසෙස්ට කතාකොට මෙසේ වදාරා තිබිණි. නොබ ඊශ්‍රායෙල් ජනයා අතරින් ලෙවීගේ ගෝත්‍රයේ අය පමණක් ලියාපදිංචි නොකළ යුතුය. ඔවුන්ගේ සංගණනය නොගත යුතුය. තවද නොබ ගෙවිසුම් කරඬුව තබා ඇති මණ්ඩපයද එහි ඇති සියලු බඳුන් හා භාණ්ඩද පිළිබඳව වගකීම ඔවුන්ට භාර දිය යුතුය. මණ්ඩපයත් එහි ඇති බඳුන් සියල්ලත් උසුලාගෙන යා යුත්තෝ ඔවුහුය. ඔවුන් ඒ තුළ පූජක සේවාව ඉටු කරමින් එය වටේට කඳුරු බැඳිය යුතුය. මණ්ඩපය වෙන තැනකට ගෙන යා යුතු විට එය ගැලවිය යුත්තෝද වෙන තැනක එය සවිකළ යුත්තෝද ඔවුහුය. අන් කිසිවෙකු ඊට ලංවුවහොත් ඔහු මරණයට පත් කළ යුතුය. ඉතිරි ඊශ්‍රායෙල් ජනයා කඳවුර ළඟ කණ්ඩායම් වශයෙන් එක් එක්කෙනා තම තමන්ගේ දජය යට තම තමන්ගේ කූඩාරම් ගැසිය යුතුය. ඊශ්‍රායෙල් ජනයා මත මාකී උදහස නොපෙමිණ පිණිස ගිවිසුම් කරඬුව ඇති මණ්ඩපය වටේට ලෙවීවරුන් තමන්ගේ කූඩාරම් ගැසිය යුතුය. එලෙස ඔවුන්ය රැකවල් කළ යුතුවේ. සමිධානන් වහන්සේ මෝසෙස්ට අනතුන් පරිදි ඊශ්‍රායෙල් ජනයාද සියල්ල ඉටු කළහ. දෙවන පරිච්ඡේදය ගෝත්‍ර අනුව කඳවුරු බැඳීම. සමිධානන් වහන්සේ මෝසෙස්ට හා ආරෝන්ට කතාකොට මෙසේ වදාළ සේක. ඊශ්‍රායෙල් ජනයා අතර සෑම කෙනෙක්ම තම පිය පෙළපත්හි ලකුණු අනුව තම ගෝත්‍රයේ දජය සමීපයේ තම තමාගේ කූඩාරම ගැසිය යුතුවේ. ඒත් ඒවා ගැසිය යුත්තේ සම්මුඛ මණ්ඩපය ඉදිරියේ වට කරමින්ය. පෙරදිග ඉර උදාවන පැත්තේ ජුදාගේ කඳුරේ දජයට අයත් සියල්ලන් කණ්ඩායම් වශයෙන් කූඩාරම් ගැසිය යුතුය. ජුදාගේ ගෝත්‍රයට අයිති වූවන්ගේ අධිපතියා අම්මිනාදාබ්ගේ පුත් නාෂුන් වනු ඇත. ලියාපදිංචි කරන ලද ඔහුගේ හමුදාවද 74,600ක් වනු ඇත. ඊට යාබදව ඉස්සාකරගේ ගෝත්‍රයට අයිති වූවන් කූඩාරම් ගැසිය යුතුය. ඔවුන්ගේ ප්‍රධානියා ෂුවර්ගේ පුත් නෙතනේල් වනු ඇත. ලියාපදිංචි කළ ඔහුගේ හමුදාව 54,400ක් වනු ඇත. ඊළඟට සාබුලොන්ගේ ගෝත්‍රය විය යුතුය. එහි ප්‍රධානියා හේලොන්ගේ පුත් එලියාබ් වනු ඇත. ලියාපදිංචි කළ ඔහුගේ හමුදාව 57,400ක් වනු ඇත. ජුදාගේ කඳුරේ මෙලෙස ලියාපදිංචි කළ අයගේ මුළු ගණන 1,86,400ක් වේ. මොවුන් පළමුවෙන් පිටත්ව යා යුතුය. දකුණු දිශාවට රූබන්ගේ කඳුරේ දජයට අයිති සියල්ලන් කණ්ඩායම් වශයෙන් කූඩාරම් ගැසිය යුතුය. තවද
ඔහුගේ ගෝත්‍රයට අයිති වූවන්ගේ ප්‍රධානියා ෂෙදයුර්ගේ පුත් එලිෂූර් වනු ඇත. ලියාපදිංචි කළ ඔහුගේ හමුදාව 46,500ක් වේ. ඊට යාබදව සිමියොන්ගේ ගෝත්‍රයට අයිති වූවන් කූඩාරම් ගැසිය යුතුය. මොවුන්ගේ ප්‍රධානියා චුරිෂද්දයගේ පුත් ෂෙලුමියල් වනු ඇත. ලියාපදිංචි කළ ඔහුගේ හමුදාව 59,300ක් වේ. ඊළඟට ගාද්ගේ ගෝත්‍රය විය යුතුය. මොවුන්ගේ ප්‍රධානියා රේබුයල්ගේ පුත් එලියාසාබ් වනු ඇත. ලියාපදිංචි කළ ඔහුගේ හමුදාව 45,650ක් වේ. මෙලෙස රූබන්ගේ කඳවුරේ ලියාපදිංචි කළ අයගේ මුළු ගණන 1,51,450ක් වේ. මොවුන් දෙවනුව පිටත්ව යා යුතුය. එයින් පසු කඳවුර මැද සිටින ලෙවීවරුන්ගේ හමුදාව සම්මුඛ මණ්ඩපය උසුලාගෙන ඉදිරියට යා යුතු වේ. ඔවුන් ඉදිරියට යා යුත්තේ කඳවුරු බැඳගෙන තිබෙන පිළිවෙලට සෑම කෙනෙකුම තම තමාගේ ගෝත්‍රික දජය සමීපයෙන්ය. බටහිර දිශාවට එප්‍රායිම්ගේ කඳවුරේ දජයට අයත් සියල්ලන් කණ්ඩායම් වශයෙන් කූඩාරම් ගැසිය යුතුය. තවද මොහුගේ ගෝත්‍රයට අයිති වූවන්ගේ ප්‍රධානියා අම්මිහුද්ගේ පුත් එලිෂාමා වනු ඇත. ලියාපදිංචි කළ ඔහුගේ හමුදාව 40,500ක් වේ. ඊට යාබදව මනස්සේගේ ගෝත්‍රය විය යුතුය. මොවුන්ගේ ප්‍රධානියා පෙදාශූර්ගේ පුත් ගමාලියෙල් වනු ඇත. ලියාපදිංචි කළ මොහුගේ හමුදාව 32,200ක් වේ. ඊළඟට බෙන්ජමින්ගේ ගෝත්‍රය විය යුතුය. මොවුන්ගේ ප්‍රධානියා ගිදෙයොනිගේ පුත් අබිදාන් වනු ඇත. ලියාපදිංචි කළ ඔහුගේ හමුදාව 35,400ක් වේ. මෙලෙස එප්‍රායිම්ගේ කඳවුරේ ලියාපදිංචි කළ අයගේ මුළු ගණන 1,08,100ක් වේ. මොවුන් තුන්වනුව පිටත්ව යා යුතුය. උතුරු දිශාවට දාන්ගේ කඳවුරේ දජයට අයත් සියල්ලන් කණ්ඩායම් වශයෙන් කූඩාරම් ගැසිය යුතුය. තවද මොහුගේ ගෝත්‍රයට අයිති වූවන්ගේ ප්‍රධානියා අම්මිෂද්දයගේ පුත් අබියේසර් වනු ඇත. ලියාපදිංචි කළ ඔහුගේ හමුදාව 62,700ක් වේ. ඊට යාබදව ආශේර්ගේ ගෝත්‍රයට අයිති වූවන් කූඩාරම් ගැසිය යුතුය. මොවුන්ගේ ප්‍රධානියා ඔක්රාන්ගේ පුත් පගීල් වනු ඇත. ලියාපදිංචි කළ ඔහුගේ හමුදාව 41,500ක් වේ. ඊළඟට නප්තලීගේ ගෝත්‍රය විය යුතුය. මොවුන්ගේ ප්‍රධානියා ඒනාන්ගේ පුත් අහිරා වනු ඇත. ලියාපදිංචි කළ ඔහුගේ හමුදාව 53,400ක් වේ. මෙලෙස දාන්ගේ කඳුරේ ලියාපදිංචි කළ අයගේ මුළු ගණන 1,57,600ක් වේ. මොවුන් තම තමන්ගේ දජ අනුව අන්තිමට පිටත්ව යා යුතුය. මෙලෙස කඳවුරුවලට අයත් සේනාංක සියල්ලේම පිය පෙළපත් අනුව ලියාපදිංචි කළ ඊශ්‍රායෙල් ජනයාගේ මුළු ගණන 6,03,550ක් විය. එහෙත් සමිදානන් වහන්සේ මෝසිස්ට අනකළ ප්‍රකාර ඊශ්‍රායෙල් ජනයා අතර ලෙවීවරු ලියාපදිංචි නොකරන ලදහ. උන්වහන්සේ මෝසිස්ට අනකළ සියල්ල අනුව ඊශ්‍රායෙල් ජනයාද ඉටු කළහ. මෙලෙස ඔහු තම පිය පෙළපත් අනුව තම සේනාංකේ දජය සමීපයේ කූඩාරම් ගසා ගත්හ. ඒ පිළිවෙලටම නික්ම ගියහ. තුන්වන පරිච්ඡේදය ආරෝන්ගේ පූජක පෙළපත. සමිදානන් වහන්සේ සීනායි කන්ද මත මෝසෙස් සමග කතා කළ කාලයේදී ඔහුගේ සහ ආරෝන්ගේ පවුල්වලට අයත් අය මෝහුය. ආරෝන්ගේ පුත්‍රයන්ගේ නාම වනාහි ඔහුගේ කුළුඳුලා වූ නාදාබ් සහ අබීහු, එලයාසර් සහ ඊතාමාරය පූජක නිලයේ සමිදානන් වහන්සේගේ සේවාවට කැපකරන පිණිස ආරෝන් ආලේප කළ ඔහුගේ පුත්‍රයෝ මෝහුය. සීනායි පාලුකරේදී නාදාබ් සහ අබීහු සමිදානන් වහන්සේ ඉදිරියෙහි අනියම් ගිනි ඔප්පු කළ විට ඔහු මලහ. ඔවුන්ට දරුවෝද නොවූහ. එබැවින් එලයාසර් සහ ඊතාමාල් තම පියාවන ආරෝන්ගේ ජීවිත කාලයේදී පූජක නිලයේ සේවා ඉටු කළහ. ලෙවීවරුන්ගේ යුතුකම්. සමිදානන් වහන්සේ මෝසෙස්ට කතා කොට ලෙවීගේ ගෝත්‍රයට අයිති වූවන් කැඳවාගෙන ගොත්
පූජක ආරෝන්ට සේවය කරන පිණිස ඔවුන් පත් කරන්න. මණ්ඩපයේ සේවාවන්ට අදාළව සම්මුඛ මණ්ඩපය ඉදිරිපිට ආරෝන් සහ මුළු ජනතාව පිළිබඳ වගකීම් ඔවුන් භාරගත යුතුය. ඔවුන් සම්මුඛ මණ්ඩපයට අයිති බඩු භාණ්ඩ භාරගෙන මණ්ඩපයේ සේවාවන් පිළිබඳව ඊශ්‍රායෙල් ජනයාගේ වගකීම් ඉටු කළ යුතුය. නුඹ ලෙවීවරුන් ආරෝන්ට සහ ඔහුගේ පුත්‍රයන් හට කැපකොට භාරදිය යුතුය. මෙසේ ඊශ්‍රායෙල් ජනයා අතරින් ඔවුන් භාර දෙනු ඇත. එහෙත් නුඹ ආරෝන් සහ ඔහුගේ පුත්‍රයන් පූජක නිලයේ සේවාවන් ඉටු කිරීම පිණිස පත් කළ යුතුය. අන් කිසිවෙකු ලන් වුවහොත් ඔහු මරණයට පත් කරනු ලැබේ යැයි වදාළ සේක. යලි සමිධානන් වහන්සේ මෝසෙස්ට කතා කරමින් මම ඊශ්‍රායෙල් ජනයාගේ මවකුසයෙන් බිහිවන සියලුම කුළුඳුරන් වෙනුවට ඊශ්‍රායෙල් ජනයා අතරින් ලෙවීවරුන් තෝරා ගතිමි. ඔවුන් මාගේ වනු ඇත. මන්ද සියලු කුළුඳුලෝ මට අයිතිය. මිසර දේශයේ සියලු කුළුඳුලන් මැරූ දිනයේදී මම ඊශ්‍රායෙල් ජනයා අතර කුළුඳුල් දරුවන් හා කුළුඳුල් සතුන් මටම කැපකොට ගතිමි. ඔවුන් මට අයිතිවනු ඇත. මම සමිධානන් වහන්සේ වෙමි වදාළ සේක. ලෙවීවරුන්ගේ සංගණනය. නැවතත් සමිධානන් වහන්සේ සීනායි පාලුකරේදී මෝසෙස්ට කතා කොට ලෙවීගේ ගෝත්‍රයට අයත් මාසයක් හා ඊට වඩා වයසති සියලු පිරිමින් ඔවුන්ගේ පිය පෙළපත් හා පවුල් අනුව ලියාපදිංචි කරන්නැයි වදාළ සේක. මෝසෙස්ද උන්වහන්සේ අනකළ පරිදි එය ඉටු කළේය. ලෙවීගේ පුත්‍රයෝ නම් ගේර්ෂොන්, කොහාත් සහ මෙරාරීය. පවුල් වශයෙන් ගේර්ෂොන්ගේ පුත්‍රයෝ නම් ලෙව්වි සහ ශිමෙයිය. පවුල් වශයෙන් කොහත්ගේ පුත්‍රයෝ නම් අම්රාම්, ෂේහාර්, හෙබ්‍රෝන් සහ උෂියේල්ය. පවුල් වශයෙන් මෙරාරිගේ පුත්‍රයෝ නම් මාලී සහ මුෂීය. තම පිය පෙළපත් අනුව ලෙවීවරුන්ගේ පවුල් මේවාය. ගෙර්ෂොන්ගේ පවුලට අයිති වූවෝ ලිබ්නිගේ සහ ශිමේගේ පවුල්වල අයවෙත්. ඔවුන් අතර ලියාපදිංචි කරන ලද මාසයක් හා ඊට වඩා වයසති පිරිමින්ගේ මුළු ගණන 7500ක් විය. මොවුන් මණ්ඩපයෙන් බටහිර දිශාවට තමන්ගේ කූඩාරම් ගැසිය යුතු වේ. තවද මොවුන්ගේ ප්‍රධානියා ලායෙල්ගේ පුත් එලියාසාප්ය. මොවුන්ට සම්මුඛ මණ්ඩපයේ පහත දක්වන කොටස් පාර ගිය. එනම් මළුවේ තිරද මණ්ඩපයද, එහි වැස්මද කඩතුරාවද, මළුවේ තිරද මණ්ඩපයට සම්බන්ධ පූජාසනය වටේට වූ මළුවේ දොරට දැමූ තිරයද මේවා සම්බන්ධ සියලු සේවාවන්ට අවශ්‍ය ලනුද වේ. කොහාත්ගේ පවුල්වලට අයිති වූවෝ නම් අම්රාම්, ඉෂ්හාර්, හෙබ්‍රෝන් සහ උෂියල්ගේ පවුල්වලට අයත් වේ. ඔවුන් අතර ලියාපදිංචි කළ මාසයක් හා ඊට වඩා වයසති පිරිමින්ගේ මුළු එකතුව 8600ක් වේ. මොවුහු ශුද්ධස්ථානයේ සේවය භාරගන්නූය. මොවුන් මණ්ඩපයෙන් දකුණු දිශාවට තමන්ගේ කූඩාරම් ගැසිය යුතුය. තවද මොවුන්ගේ ප්‍රධානියා උෂියල්ගේ පුත් එලිෂාපාන්ය. මොවුන් හට පහත දක්වන ඒවා භාරවිය යුතුය. එනම් ගිවිසුම් කරඬුව සහ මේසේද, පහන් රුකද, පූජාසනය සහ සේවාවට ගන්නා ශුද්ධස්ථානයේ සියලු බඩු භාණ්ඩද, කඩතුරාව සහ මේවා සම්බන්ධ සේවාවන් සියල්ලද වේ. පූජක ආරෝන්ගේ පුත් එලයාසර් ලෙවීවරුන්ගේ ප්‍රධානියා වේ. ශුද්ධස්ථානයේ සේවාවන් ඉටු කරන්නන් පිළිබඳ වගකීම ඔහු සතුය. මෙරාරිගේ පවුල්වෝ නම් මාලී සහ මුෂීගේ පවුල්වල අයවෙත්. ඔවුන් අතර ලියාපදිංචි කළ මාසයක් හා ඊට වඩා වයසති පිරිමින්ගේ මුළු ගණන 6200කි. තවද මොවුන්ගේ ප්‍රධානියා අබිහයිල්ගේ පුත් ශුරියල්ය. මොවුන් මණ්ඩපයෙන් උතුරු දිශාවට තමන්ගේ කූඩාරම් ගැසිය යුතුය. මොවුන් හට පැවරෙන වගකීම පහත දක්වන ඒවා පිළිබඳවය. එනම් මණ්ඩපයේ ලෑලිද, අරස්පොළුද, කණුද, තවුද, එහි සීලු භාණ්ඩ සහ මේවා සම්බන්ධ සේවාවන්ට ගන්න සියල්ලද, මළුව වටේට ඇති කණුද,
ඒවායේ තවුද ඇබ සහ ලනුද වේ. මණ්ඩපයේ ඉදිරිපිට සිට ඒ පෙරදිගට එනම් සම්මුඛ මණ්ඩපයෙන් නැගෙනහිර අංශයට කූඩාරම් ගැසිය යුත්තෝ නම් මෝසෙස් ආරෝන් සහ ඔහුගේ පුත්‍රයෝ වෙත්. මොවුන් ඊශ්‍රායෙල් ජනයා උදෙසා ශුද්ධස්ථානයේ පවත්වන මෙහෙයන් පිළිබඳ වගකීම දැරිය යුතුය. අන් කිසිවෙකු ළඟා වුවහොත් ඔහු මරණයට පත් කරනු ලැබේ. මෙලෙස සමිඳානන් වහන්සේ අනකළ පරිදි මෝසෙස් සහ ආරෝන් විසින් ලියාපදිංචි කරන ලද ලෙවීවරුන්ගේ පවුල්වලට අයත් මාසයක් හා ඊට වඩා වයසති සියලු පිරිමින්ගේ මුළු ගණන 22,000ක් විය. කොළුඳුල් දරුවන්ගේ සංගණනය. සමිඳානන් වහන්සේ මෝසෙස්ට කතා කොට ඊශ්‍රායෙල් ජනයා අතරින් මාසයකට හා ඊට වඩා වයසති සියලු කොළුඳුල් දරුවන්ගේ නම් අනුව ඔවුන් ලියාපදිංචි කරන්න. මම සමිඳානන් වහන්සේ වෙමි. ඊශ්‍රායෙල් ජනයා අතර සියලු කුළුඳුලන් වෙනුවට ලෙවීවරුන් පමණක් මට වෙන් කරන්න. අවද ඊශ්‍රායෙල් ජනයාගේ සියලු කුළුඳුල් ගවයන් වෙනුවට ලෙවීවරුන්ගේ ගවයන් මට වෙන් කරන්නැයි වදාළ සේක. මෝසෙස්ද සමිඳානන් වහන්සේ අනකළ පරිදි ඊශ්‍රායෙල් ජනයා අතර සියලු කුළුඳුලන් ලියාපදිංචි කළේය. මෙලෙස මාසයක් හා ඊට වඩා වයසති වෙන්වෙන්ව ලියාපදිංචි කරන ලද අයගේ මුළු එකතුව 22,273ක් විය. සමිඳානන් වහන්සේ මෝසෙස්ට කතා කොට ඊශ්‍රායෙල් ජනයා අතර සිටින සියලු කුළුඳුලන් වෙනුවට ලෙවීවරුන්ගේ කුළුඳුලන්ද ඊශ්‍රායෙල් ජනයාගේ ගවයන් වෙනුවට ලෙවීවරුන්ගේ ගවයන්ද මට වෙන් කරන්න. ලෙවීවරුන් මගේ වනු ඇත. මම සමිඳානන් වහන්සේ වෙමි. ලෙවීවරුන්ගේ කුළුඳුලන් සංඛ්‍යාවට වඩා වැඩි වූ ඊශ්‍රායෙල් වරුන්ගේ කුළුඳුලන් 273ක් දෙනා උදා ගැනීම පිණිස නුඹ ලියාපදිංචි කළ ඒ එක් එක්කෙනා වෙනුවට ශුද්ධස්ථානයේ සම්මත රිදී කාසි මිල අනුව රිදී කාසි 5 බැගින් අය කළ යුතුය. රිදී කාසි එකක් ගේරා 20කට සමාන වේ. තවද නුඹ මෙලෙස වැඩිපුර සිටි අය මුදා ගැනීමට ආපසු ගෙවූ මුදල ආරෝන් සහ ඔහුගේ පුත්‍රයන්ට දිය යුතුයයි වදාළ සේක. මෝසෙස්ද ලෙවීවරුන්ට වඩා ඊශ්‍රායෙල් ජනයා අතර සිටි කොළුඳුලන් ආපසු මුදා ගැනීමට ගෙවූ මුදල ගත්තේය. ශුද්ධස්ථානයේ සම්මත මිල අනුව ගෙවූ මුදල රිදී කාසි 1,365ක් විය. සමිඳානන් වහන්සේ ඔහුට අනකළ පරිදි ඔහු එය ඉටු කරමින් මුදා ගැනීමට ගෙවූ මුදල ආරෝන්ට සහ ඔහුගේ පුත්‍රයන්ට දුන්නේය. 4 වන පරිච්ඡේදය. කොහාත් ගෝත්‍රිකයින්ගේ යුතුකම්. සමිඳානන් වහන්සේ මෝසෙස්ට හා ආරෝන්ට කතා කොට මෙසේ වදාළ සේක. ලෙවීගේ පුතුන් අතරින් කොහාත්ගේ පරපුරට පැවතෙන්නන්ගේ පවුල් හා පියපෙළපත් අනුව සංගණනයක් ගන්න. අවුරුදු 30 සිට 50 දක්වා වයසැති හමුදාවේ සේවය කළ හැකි සියල්ලන් සම්මුඛ මණ්ඩපයේ සේවය සඳහා ලියාපදිංචි කරන්න. සම්මුඛ මණ්ඩපය තුළ මොවුන්ගේ සේවය නම් එහි ඇති ශුද්ධ බඩු භාණ්ඩ ගැන වගකීමය. කඳවුරේ කූඩාරම් ගලවා ඉදිරියට යා යුතු අවස්ථාව පැමිණි විට ආරෝන් සහ ඔහුගේ පුත්‍රයන් වේ ගිවිසුම් කරඬුව ඉදිරිපිට ඇති තීරය ගලවා එයින් ගිවිසුම් කරඬුව වැසිය යුතුය. ඉන්පසු පදම් කළ සම් ආවරණයේ මත දමා මේ සියල්ල මත නිල් පාට බෙද්දක් ඇතිරිය යුතුය. මෙසේ කළ පසු එය උසුලාගෙන යන හරස් පොළු ඊට දැමිය යුතු වේ. ඉන්පසු පිදුම් රොටි තබන මේසේ මත නිල්වන් රෙද්දක් අතුරා ඒ පිට තැටිද ධූම පාත්‍රද පිදීමේ පාත්‍රද කෙන්ඩිද තැබිය යුතුය. රොටිද නිරන්තරයෙන් ඒ මත තිබෙන්නට හැරිය යුතුය. පසුව මේවා පිට දම්පාට රෙද්දක් අතුරා පදම් කළ සම් ආවරණයකින් ඒ සියල්ල වැසිය යුතුය. මෙසේ කළ පසු මෙය උසුලාගෙන යෑමට හරස් පුළු දැමිය යුතුවේ. තවද ඔවුන් නිල්වන් රෙදි කඩක්ගෙන පහන් රුකද එහි සේවාවන්ට ගන්නා පහන්ද කතුරුද ඒවායේ තැටිද තෙල් බඳුන්ද වැසිය යුතුය. මෙලෙස කළ පසු පදම් කළ සම් ආවරණයකින් සියල්ල ඔතා මැස්ස පිට තැබිය යුතුවේ. ඉන්පසු රන් පූජාසනය මත නිල්වන් රෙදි කඩක් අතුරා පදම් කළ සම්මාවරණයකින් ඒ වසා
උසුලාගෙන යන හරස් පොළු එහි දැමිය යුතුය. තවද ශුද්ධස්ථානයේ සේවාවට භාවිත කරන බඳුන් සියල්ලකින ඒපා නිල්පන් ප්‍රතිකඩකින් ඔතා පදම් කළ සම් ආවරණයක් එය මත අතුරා මේ සියල්ල මැස්සක් පුඩත විය යුතුය. පූජාසනයේ අලු ඉවත් කොට එය මත දම්පාට ප්‍රතිකඩක් ඇතිරිය යුතුය. ඉන් පසු පූජාසනයේ මෙහයට භාවිත කරන සියලුම භාණ්ඩවන ධූමපාත්‍රද මස්කොකුද හැඳිද තලිද එය මත තබා පදම් කළ සම්මාවරණයක් මේ සියල්ල පිට ඇතිරිය යුතුය. මෙසේ කළ පසු එය උසුලාගෙන යෑමට හරස් පොළු එහි දැමිය යුතුවේ. මෙලෙස කඳවුර ගලපා ඉදිරියට ගෙන යන අවස්ථාවක ආරෝන්සා ඔවුන්ගේ පුතුන් ශුද්ධස්ථානය හා ඒ සියලු බඩු භාණ්ඩ වසා නිම කළ පසු කොහත්ගේ දරු පරපුර පැමිණ එය උසුලාගෙන යා යුතුය. එහෙත් ඔවුන් ශුද්ධ වූ කිසිම භාණ්ඩයකට අත නොතැබිය යුතුය. එසේ කොළොත් ඔවුන් මිය යනු ඇත. සම්මුඛ මණ්ඩපය පිළිබඳ කොහත්ගේ දරු පරපුරට පැවරෙන වගකීම මෙය වේ. පූජක ආරෝන්ගේ පුත්‍ර එලෙයාසර්ට පැවරෙන වගකීම පහනට ඕමනා තෙල්ද සුවඳ ද්‍රව්‍යද දිනපතා පුදන ධාන්‍ය පූජාව සහ ආලීප තෛලයද බලා ගැනීමත් කූඩාරම මුළුමනින්මද ශුද්ධස්ථානයේ ඇති සියල්ල හා එහි බඩු භාණ්ඩද බලා ගැනීමත් වනු ඇත. නැවතත් සමිඳුණන් වහන්සේ මෝසෙස්ට හා ආරෝන්ට කතා කොට ලෙවීවරුන් අතරින් කොහත්ගේ ගෝත්‍රයේ දරු පරපුර පහ නොකරන්න. ඔවුන් අතිශුද්ධ බඩු භාණ්ඩවලට ළඟා වන විට නොමැරී ජීවත් වනු පිණිස ඔවුන් ගැන කලින් කී පරිදි ක්‍රියා කරන්න. ආරෝන් හා ඔහුගේ පුත්‍රයන් ඇතුළු වී කොහත්ගේ ගෝත්‍රයේ සෑම කෙනෙකුටම පැවරෙන සේවාවට හා වගකීමට ඔවුන් පත් කළ යුතුය. එහෙත් ඔවුන් මොහොතකටවත් අතිශුද්ධ බඩු භාණ්ඩ බැලීමට ඇතුළු නොවිය යුතුය. එසේ බැලුවොත් ඔවුන් මැරෙනු ඇතැයි වදාළ සේක. ගෙර්ෂොන් ගෝත්‍රිකයින්ගේ යුතුකම් සමිඳුණන් වහන්සේ මෝසෙස්ට කතා කොට මෙසේ වදාළ සේක. ගෙර්ෂොන්ගේ දරු පරපුරේ සංගණනය ඔහුගේ පිය පෙළපත් සහ පවුල් අනුව පවත්වන්න. අවුරුදු 30 සිට 50 දක්වා වයසැති හමුදාවේ සේවය කළ හැකි සියල්ලන් සම්මුඛ මණ්ඩපයේ සේවය සඳහා ලියාපදිංචි කරන්න. මොවුන්ගේ සේවාව සහ වගකීම පහත දක්වන ඒවා පිළිබඳවය. ඔවුන් මණ්ඩපයේ තිරද තිරයෙන් ආවරණය වූ සම්මුඛ මණ්ඩපයද එහි අභ්‍යන්තර ආවරණයද ඒ මත අතුරා ඇති පදම් කළ සම්මාවරණයද සම්මුඛ මණ්ඩපයේ දොරටුවේ කඩතුරාවද මළුවේ තිරද මණ්ඩපය සහ පූජාසනය වටේට ඇති මළුවේ දොරටුවට යොදා තිබෙන කඩතුරාවද ඒවායේ ලනුද ඒවායේ මෙහෙයට භාවිත කරන සියලු බඩු භාණ්ඩ සහ අනිකුත් සියල්ලද උසුලාගෙන යා යුතුය. ගෙර්ෂොන්ගේ දරු පරපුරට පැවරෙන සේවාව සහ වගකීම් ආරෝන් සහ ඔහුගේ පුත්‍රයන් ඔවුන්ට භාර දෙන ලෙස ඉටු විය යුතුය. එබැවින් නුඹද ඔවුන්ට ඔවුන්ගේ වගකීම පැවරිය යුතු වේ. ගෙර්ෂොන්ගේ දරු පරපුරට සම්මුඛ මණ්ඩපය පිළිබඳව පැවරෙන වගකීම ඉහත දැක්වෙන ඒවාය. තවද පූජක ආරෝන්ගේ පුත් ඊතාමාර් යටතේ ඔවුන් ඒ වගකීම් ක්‍රියාත්මක කළ යුතු වේ. මෙරාරි ගෝත්‍රිකයින්ගේ යුතුකම් නුඹ මෙරාරි දරු පරපුරද ඔවුන්ගේ පවුල් පිය පෙළපත් අනුව ලියාපදිංචි කළ යුතුය. මෙලෙස අවුරුදු 30 සිට 50 දක්වා වයසදී හමුදාවේ සේවය කළ හැකි සියල්ලන් සම්මුඛ මණ්ඩපයේ සේවය සඳහා ලියාපදිංචි කළ යුතු වේ. සම්මුඛ මණ්ඩපය පිළිබඳව මොවුන්ට පැවරෙන වගකීම් පහත දක්වන ඒවා වනු ඇත. මොවුන් මණ්ඩපයේ ලෑලිද රස්ලීද කණුද තවුද බටේට ඇති මළුවේ කණුද ඒවායේ තවුද ඇබද ලනුද සියලු මෙහෙයන්ට භාවිත කරන බඩු භාණ්ඩ සියල්ලද උසුලාගෙන යා යුතුය. තවද එක් එක්කිනා උසුලාගෙන යා යුතු බඩු භාණ්ඩ නම් වශයෙන් වෙන්කොට ඔවුන්ට භාර දිය යුතු වේ. සම්මුඛ මණ්ඩපයේ බඩු භාණ්ඩ පිළිබඳ මෙරාරිගේ දරු පරපුරට පැවරෙන වගකීම් ඉහත දක්වන ලදී. මේ සියල්ල ඔවුන් ඉටු කළ යුත්තේ පූජක ආරෝන්ගේ පුත් ඊතාමාර් යටතේය. ලෙවීවරුන්ගේ සංගණනය. ඉන්පසු මෝසෙස් ආරෝන් සහ ප්‍රජාමූලිකයෝ කොහත්ගේ දරු පරපුර ඔවුන්ගේ පවුල් සහ පිය පෙළපත් අනුව
ලියාපදිංචි කළහ. සම්මුඛ මණ්ඩපයේ සේවය සඳහා මෙසේ ලියාපදිංචි කරන ලද්දෝ අවුරුදු 30 සිට 50 දක්වා වයස ඇති හමුදාවේ සේවයට බැඳිය යුතු ඇත්තෝය. පවුල් අනුව මොවුන්ගේ මුළු ගණන 2750ක් විය. සමිදානන් වහන්සේ මෝසෙස්ට දුන් අනපරිදි ඔහු සහ ආරෝන් විසින් සම්මුඛ මණ්ඩපයේ සේවාව සඳහා කොහාත්ගේ දරු පරපුර ලියාපදිංචි කරන ලදී. තවද ඔවුන්ගේ පවුල් සහ පිය පෙළපත් අනුව ගෙර්ෂොන්ගේ දරු පරපුරට අයත් අවුරුදු 30 සිට 50 දක්වා වයස ඇති හමුදාවේ සේවයට සුදුසු සම්මුඛ මණ්ඩපය තුළ සේවාව සඳහා ලියාපදිංචි කරන ලදහ. මේ අයගේ මුළු ගණන 2630ක් විය. මෙලෙස සමිදානන් වහන්සේගේ අනපරිදි මෝසෙස් සහ ආරෝන් විසින් ලියාපදිංචි කරන ලද අය මොහුය. පවුල් හා පිය පෙළපත් අනුව මිරාරිගේ දරු පරපුරේ අයද ලියාපදිංචි කරන ලදහ. අවුරුදු 30 සිට 50 දක්වා හමුදාවේ සේවයට සුදුසු සම්මුඛ මණ්ඩපය තුළ සේවය සඳහා මෙලෙස ලියාපදිංචි කළ අයගේ මුළු ගණන 3200ක් විය. සමිදානන් වහන්සේ මෝසෙස්ට අනදුන් පරිදි ඔහු සහ ආරෝන් විසින් සම්මුඛ මණ්ඩපයේ සේවය සඳහා මෙරාරිගේ දරු පරපුර මෙසේ ලියාපදිංචි කරන ලදී. මෙලෙස ලෙවීවරුන් සියලු දෙනම පවුල් හා පිය පෙළපත් අනුව මෝසෙස්, ආරෝන් සහ ඊශ්‍රායෙලි ප්‍රජාමූලිකයන් විසින් ලියාපදිංචි කරන ලදහ. අවුරුදු 30 සිට 50 දක්වා වයස ඇති හමුදාවේ සේවයට සුදුසු අයට සම්මුඛ මණ්ඩපය තුළ සේවාවේ වගකීම පැවරිය හැකිය. මේ සියල්ලන්ගේ මුළු එකතුව 8580ක් විය. සමිදානන් වහන්සේ මෝසෙස්ට අනුදුන් පරිදි සේවාව සහ වගකීම ඔවුන්ට පැවරීම පිණිස ඔහු ගණන් කරන ලදහ. මෙසේ සමිදානන් වහන්සේ මෝසෙස්ට අනකළ පරිදි ඔහු ලියාපදිංචි කරන ලදහ. 5 වන පරිච්ඡේදය අපවිත්‍ර වූවන් බැහැර කිරීම. සමිදානන් වහන්සේ මෝසෙස්ට කතා කොට බොහෝ වෙන සෑම චර්ම රෝගයක් ඇති සෑම කෙනෙකුම, ධාතු මෝචනය ඇති සෑම කෙනෙකුම, මෘත ශරීරයක් නිසා කෙලසුන සෑම කෙනෙකුම කඳවුරින් පිටතට දැමිය යුතුය කියා ඊශ්‍රායෙල් ජනයාට අණ කරන්න. මා වාසය කරන කඳවුර නොකිලසන පිණිස මෙවන්නක් ඇති ස්ත්‍රී පුරුෂ දෙපක්ෂයම කඳවුරින් පිටතට දැමිය යුතුයයි වදාළ සේක. සමිදානන් වහන්සේ මෝසෙස්ට අණ කළ පරිදි ඊශ්‍රායෙල් ජනයාද එලෙස ඉටු කරමින් එවැන්නන් කඳවුරින් පිටතට නිරපා දැමූහ. බන්දි ගෙවීම. සමිදානන් වහන්සේ මෝසෙස්ට කතා කොට ඊශ්‍රායෙල් ජනයාට මෙසේ කියන්න. සමිදානන් වහන්සේ කෙරෙහි විශ්වාසය කඩ කරන යම් පාපයක් යම් කිසි ස්ත්‍රියක හෝ පුරුෂයෙකු හෝ කළොත් ඒ තැනැත්තා වරදකරුවෙකු වනු ඇත. එවිට ඔවුන් කළ පාපය උච්චාරණය කළ යුතුය. ඉන්පසු මුළු වන්දිය වශයෙන් කළ අලාභයට තව 5 පංගුවක් එකතු කර යම් කෙනෙකුට විරුද්ධව වැරැද්දක් කළේද එය ඔහුට ගෙවිය යුතුය. ඒත් වන්දිය ගෙවීම සඳහා ඔහුට නෑයෙක් නැත්නම් එම වන්දිය පූජකවරයා විසින් ගනු පිණිස සමිදානන් වහන්සේට ගෙවිය යුතු වේ. මේ වන්දිය ඔහු උදෙසා පව්කමා කිරීමේ පිළිවෙත ඉටු කිරීමට පුදන බැටළු වස්සාට අමතරවය. තවද ඊශ්‍රායෙල් ජනයා සමිදානන් වහන්සේට පුදන සෑම ශුද්ධ පඬුරක්ම එය ඔවුන් දෙන පූජකවරයාට අයිති වනු ඇත. හැරත් යමෙකු සමිදානන් වහන්සේට කැප කරන සෑම දෙයක්ම යමෙකු පූජකවරයාට දෙන සෑම දෙයක්ම ඔහුට හිමිවනු ඇතැයි වදාළ සේක. පතිවත නොරැකීමට දඬුවම්. සමිදානන් වහන්සේ මෝසෙස්ට කතා කොට මෙසේ වදාළ සේක. ඊශ්‍රායෙල් ජනයා අමතා ඔවුන්ට මෙසේ කියන්න. යම් මිනිසුකුගේ බිරිඳක පිටවී ගොස් තම සැමියාට විරුද්ධව වැරැද්දක් කරමින් අන් මිනිසුකු සමග සැමියා නොදැනුවත්වම රහසින් සයනය කොට ඇමිසේ දූෂණය වූ නමුත් ඇයට විරුද්ධව සාක්ෂිකරුවෙකු නැතුවද වරද කරද්දී අසු නොවීද සිටින්නට පුළුවන. සැමියාද ඇය දූෂණය වූ අය කියා ඊර්ෂ්‍යා සහගතව සැක සිතන්නටද පුළුවන. ඇය දූෂණය නොවී සිටියදී පවා ඇගේ සැමියා ඇය ගැන ඊර්ෂ්‍යා සහගතව සැක සිතන්නටද පුළුවන. මෙවැනි අවස්ථාවකදී ඇගේ සැමියා තම බිරිඳ පූජකවරයා වෙත ගෙන යුතුය. ඇය උදෙසා පඬුරක් වන
යව පිටි කිලෝග්‍රෑම් එකක් රැගෙන ආ යුතුය. එහෙත් පඳුර පිට තෙල් හෝ තුවරලා හෝ නොදැමිය යුතුය. එසේ කළ යුත්තේ එය වැරැත්තක් එළිදරව් කරන සිහිකිරීමේ පූජාවක්ද ඊර්ෂ්‍යා දුරු කිරීමේ ධාන්‍ය පූජාවක්ද වන බැවිනි. පූජකවරයා ඇය ළඟට කැඳවා සමිදානන් වහන්සේ ඉදිරියෙහි සිටු විය යුතුය. ඉන්පසු ඔහු මැටි බඳුනකට පිරිසිදු වතුර ස්වල්පයක් රැගෙන සම්මුඛ මණ්ඩපයේ පොළවේ පස් ස්වල්පයක් එහි දැමිය යුතුය. එවිට පූජකවරයා ඇය සමිදානන් වහන්සේ ඉදිරියේ හිටුවා ඇගේ කෙස් කලබලිහා සැක දුරු කිරීමේ පූජාව වන සිහිකිරීමේ පඳුර ඇගේ අත්වල තැබිය යුතුය. එහෙත් සාපය සලසන තිත්ත වතුර ඔහු තමාගේ අතේම තබාගත යුතුය. ඉන්පසු ඔහු ඇය දිවුරවමින් ඇයට මෙසේ කිව යුතුය. ඔබේ පුරුෂයා යටතේ ඔබ සිටියදී අන් මිනිසෙක් ඔබ සමග සයනය කොට ඔබ දූෂණය වීම සඳහා පිටවී නොගියා නම් සාපය සලසන මේ තිත්ත වතුරෙන් ඔබට නපුරක් නොවේවා. එහෙත් ඔබ ඔබේ පුරුෂයා මෙසේ සිටියදී දූෂණය වීම සඳහා පිටවී ගියා නම් ඔබේ සැමියා හැර අන් මිනිසෙක් ඔබ සමග සයනය කළොත් සමිදානන් වහන්සේ ඔබේ රහස් අවයව බෙලහීන වීමටද බඩ ඉදිවීමටද සලස්වා ඔබට ඔබේ සෙනඟ අතර පිළිකුලක් හා සාපයක් කරන සේක්වා. සාපය ගෙන දෙන මේ වතුර ඔබේ බඩට ඇතුළු වී බඩ ඉදිමින්නටත් රහස් අවයව බෙලහීන වන්නටත් සලසන සේක්වා. එවිට ස්ත්‍රියද එසේම වේවා එසේම වේවා කියා පිළිතුරු දිය යුතුය. පූජකවරයා මේ සාප පොතකලියා ඒවා තිත්ත වතුරෙන් සෝදා දැමිය යුතුය. ඉන්පසු සාපය ගෙන දෙන මේ තිත්ත වතුර ඇගේ ශරීරගත වී වේදනා පමුණුවනු සඳහා ඔහු එය ඈට බීමට දිය යුතු වේ. පසුව පූජකවරයා ස්ත්‍රියගේ අතින් සැක දුරු කිරීමේ පූජාවගෙන සමිදානන් වහන්සේ ඉදිරියෙහි පිළිගැන්වීමේ පිළිවෙත ඉටුකොට පූජාසනය මත එය පුද කළ යුතුය. ඔහු සිහිකිරීමේ පඳුරින් අහුරක්ගෙන පූජාසනය මත එය දපා ඉන්පසු ස්ත්‍රියට වතුර බීමට සැලසිය යුතුය. ඔහු ඇයට වතුර බොන්නට සැලසූ පසු ඇය දූෂණය වී ඇගේ සැමියාට විරුද්ධව වරදක් කර ඇතනම් ඒ වතුර ඇගේ ශරීරගත වී වේදනා පමුණුවමින් ඇගේ බඩ ඉදිමී ඇගේ රහස් අවයව බෙලහීන වනු ඇත. ඇයද ඇගේ සෙනඟ අතර සාපයක් වන්නේය. එහෙත් ඇය දූෂණය නොවී නිර්දෝෂව සිටිනම් ඇයට නපුරක් නොවනු ඇත. ඇයද දරුවන් පිළිසිඳ ගන්නීය. ශංකා පිළිබඳ නීතිමය වේ. එනම් යම් කිසි බිරිඳක පිටවී ගොස් අන් මිනිසෙකු සමග දූෂණය වූ විටද යම් කිසි සැමියෙකු තම බිරිඳ ගැන ශංකා සහගතව සමිදානන් වහන්සේ ඉදිරියෙහි ඇය සිටුවන පිටද බලපාන නීතියමය වේ. පූජකවරයා ඇය පිළිබඳව මේ නීතිය සම්පූර්ණයෙන් ක්‍රියාත්මක කළ යුතු වේ. එවිට සැමියා වරදින් නිදහස් වනු ඇත. එහෙත් ස්ත්‍රිය දඬුවම් ලැබිය යුතුය.